එහෙනම් දුවේ පුතේ අපි කලින් පරිච්ඡේදයේ කතා කළා නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ලබා දෙන පොහොර වර්ග ගැන. දැන් එතකොට ඔය පොහොර වර්ග අපිට පුළුවන් වෙන වෙනම අරගෙන දාන්න. අපි එක සැරේක කඩේට යනවා යූරියා ගේනවා දානවා. කඩේට යනවා මියුරේට් ඔෆ් පොටෑෂ් කියනවා දානවා. කඩේට යනවා රොක් ෆොස්ෆේට් හරි සුපර් ෆොස්ෆේට් හරි කියනවා දානවා. ඔහම පොහොර දාන ක්‍රමයකුත් තියෙනවා. හැබැයි එතකොට මොකද වෙන්නේ? කීප වතාවක් පොහොර දාන්න වෙනවා. නිතර පසට බාධා කරන්න වෙනවා. ශ්‍රමය වැඩි වෙනවා. කම්කරු ශ්‍රමය වැඩි වෙනවා. පොහොර දාන්න යන වියදම වැඩි වෙනවා. අනික අතට ඔය නයිට්‍රජන් හා ෆොස්ෆරස් අඩංගු පොහොර වෙන වෙනම දානවා වෙනුවට ඌවා කලවම් කරලා දාපුවාම ඌවා අතර තියෙනවා පුතේ මිත්‍රශීලී ක්‍රියා. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා කම්ප්ලිමෙන්ටරි ඉෆෙක්ට්ස් කියලා. ඒ වගේ දේවල් වෙලා තනියම දානවට වැඩිය මේවා කලවම් කරලා දාපම හොඳ තත්යකට යන්න පුළුවන්. ඒ නිසා ඉස්සර කාලේ තනිතනිව පොහොර යෙදීමක් කළා. යූරියා වෙනම දානවා, සුපර් ෆොස්ෆේට් වෙනම දානවා, රොක් ෆොස්ෆේට් වෙනම දානවා, මියුරේට් ඔෆ් පොටෑෂ් වෙනම දානවා. ඔහොම දාගෙන ආවා. එතකොට පසට බාධා වෙනවා වැඩි, වැයවන කාලය වැඩි, වැයවන මුදල වැඩි, වැයවන ශ්‍රමය වැඩි, වාස්තවික ප්‍රතික්‍රියා යොදා ගන්න බෑ. ඔය වගේ ගැටලු තිබුණා. අනික හරියට මේ සමහර ඒවා අතපහුව වෙනවා දාන එක. ඕක වළක්වලා රෙඩිමේඩ් මික්ස්චර්ස් කියලා. කඩේ හදපු පොහොර මිශ්‍රණ භාවිතයට ඉදිරිපත් වුණා මාකට් එකේ. ඌවට කියනවා රෙඩිමේඩ් මික්ස්චර්ස් කියලා. කඩේ තියෙනවා හදපු මික්ස්චර් එක ඔයා ගෙනල්ලා වගාවට දාන්න විතරයි තියෙන්නේ. අදටත් මේක පාවිච්චි වෙනවා. බහුලව යොදන්නේ මේක තමයි. අපි ගිහිල්ලා වී වගාවේ මඩ පොහොර මිශ්‍රණය ගේනවා, බණ්ඩි පොහොර මිශ්‍රණය ගේනවා, පොල් වගාවේ අපි කියනවා ලපටි පැල මිශ්‍රණය නැත්නම් යම් පාම් මික්ස්චර් කියලා කියනවා. ඩල් පාම් මික්ස්චර් කියලා ලොකු ගස් වලට කියනවා ගෙනල්ලා දානවා. කඩේමයි කලවම් කරලා තියෙන්නේ. ඔතෙන්දී එක පැත්තකින් අපි අමුද්‍රව්‍ය වල වටිනාකමට අමතරව අර කර්මාන්ත ශාලාවක මේක මිශ්‍ර කිරීමට නැත්නම් අපි කියනවා cost of mixing කියලා ඒකටත් ගෙවන්න ඕන. අනික සමහර පොහොර වර්ග මිශ්‍ර කළාට පස්සේ වැඩි කාලයක් තියාගන්න බෑ. අනික මගේ පස අනුව මට ගැළපෙන මිශ්‍රණයක් හදාගන්න බෑ. කඩේ තියෙන රෙඩිමේඩ් පැකේජ් එකම ගෙනල්ලා දාගන්න ඕන. ඔය වගේ ප්‍රශ්න හින්දා අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ ඔයා කඩෙන් යූරියා, සාන්සු ෆොස්ෆේට්, මියුරේට් ඔෆ් පොටෑෂ් ආදී වශයෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය නැත්නම් ඉන්ග්‍රීඩියන්ට්ස් නැත්නම් ඍජු පොහොර වෙනම ගන්න. අරගෙන ඔයාගේ ෆාම් එකේ හරි ගෙදරදී හරි මේවා කලවම් කරලා මිශ්‍රණයක් බවට පත් කරලා වගාවට දාන්න. ඔන්න ඔය ප්‍රායෝගික අවශ්‍යතාවයත් එක්ක අපේ සිලබස් එකට දාපු මාතෘකාවක් තමයි ළමයෝ ඍජු පොහොර භාවිතයෙන් පොහොර මිශ්‍රණ සෑදීම. මේක ඇත්තටම කාලීන වැදගත්කමක් තියෙනවා. මේ දවස්වල කවුරුත් කතා කරනවා පොහොර වල අධික මිල ගැන. ඉතින් මේක ටිකක් හරි අඩු කරගන්න පුළුවන් අපිට අඩුම ගානේ. පොහොර මිශ්‍රණ පැකට්ටුවක තියෙන මිශ්‍ර කිරීමේ කාර්මික වියදම හරි අඩු කරගන්න පුළුවන්. ওই වැඩේ අපි කරගන්නවා. අන්න ඒ විදිහට බලපුවාම අපේ අවශ්‍යතාවයන් වෙනස් වීම දිහා බලපුවාමත් කඩෙන් රෙඩිමේඩ් මික්ස්චර්ස් ගන්නවා වෙනුවට ඉන්ග්‍රීඩියන්ට්ස් අරගෙන ගෙදර මික්ස් කරගන්න එක තමයි දැනට හොඳ අනාගතයක්, හොඳ විභවයක් තියෙන වැඩි. ඒ අනාගතයේ තියෙන විභවය, හැකියාව, වැදගත්කම හන්දම මෙතනින් පොඩ්ඩක් තාක්ෂණික ගැටලු මතුවෙන්න පුළුවන්. හන්දයි මේ ගැන කතා කරන්නේ. හරිද? ඍජු පොහොර භාවිතයෙන් පොහොර මිශ්‍රණ සෑදීම තනි හේවත් අමිශ්‍ර පොහොර, ඒ කියන්නේ යූරියා වෙනම, සුපර් ෆොස්ෆේට් වෙනම භාවිතය යටතේ මේ එක් එක් පොහොර වර්ගයන් වෙන්වෙන්ව වගාවට යෙදීම වෙනුවට අර සැරින් සැරේ දානවා වෙනුවට වෙළඳපොළෙන් තනි පොහොර මිලදීගෙන ඒවා නිවසේදී හෝ ගොවිපලේදී තමා විසින්ම මිශ්‍ර කර වගාවට යෙදීම යෝග්‍ය වේ. මෙමගින් පොහොර සංඝටක අතර වන ප්‍රතික්‍රියා, මේ ප්‍රතික්‍රියා කිව්වේ ළමයි අර මිත්‍රශීලී දේවල්. මේවට අපි කියන්නේ කොම්ප්ලිමෙන්ටරි රියැක්ෂන්ස් කියලා. මේ ප්‍රතික්‍රියාවල වාසියක් අපට එනවා. කොම්ප්ලිමෙන්ටරි රියැක්ෂන්ස් වෙනවා. යෙදීමේ පහසුවයි කීප වතාවක් දාන්න ඕනේ. යොදන වාර ගාන අඩු කරගත්ත හැකි. වැය වන කාලය අඩු කරගත්ත හැකි. ශ්‍රමය අඩු කරගන්න පුළුවන්. ඒ වාගේ ප්‍රතිලාභ ලැබෙනවා. තව උදාහරණයක් තමයි පාංශු හානිය නැත්නම් පසට සිදුවන බාධාව, soil disturbance එක අඩු කරගන්න පුළුවන්. ඔන්න ඔය වාගේ ඇඩ්වාන්ටේජස් ඒවත් වාසි හින්දා
තමයි මේ පොහොර මිශ්‍රණ සාදා ගැනීම ප්‍රායෝගිකව වැදගත් වෙලා තියෙන්නේ. හරිද ළමයෝ? දැන් මේ පොහොර මිශ්‍රණ කියලා කියන්නේ මොනවටද? මේවට අපි ඉංග්‍රීසියෙන් කියනවා fertilizer mixtures කියලා. ශාක පෝෂක කීපයක් එක්වර ලැබෙන පරිදි මිශ්‍ර කරලා හදාගත්ත මිශ්‍රණයක්. මෙයින් බහුලව ලබා දෙන්නේ මොනවද? නයිට්‍රජන්, ෆොස්ෆරස් and පොටෑසියම් කියන පෝෂක තුනයි. අපි විශේෂ අවස්ථාවන් තිබ්බොත් තමයි ඔය කැල්සියම්, මැග්නීසියම් වගේ වට යන්නේ. එහෙම නැත්තම් දෙන්නේ NPK විතරයි. හරිද? එතකොට දැනගන්න මේ මත පොහොර මිශ්‍රණ ආකාර දෙකකට බෙදන්න පුළුවන්. සම්පූර්ණ පොහොර මිශ්‍රණ, අසම්පූර්ණ පොහොර මිශ්‍රණ. කාට බේස් කරලාද, කාට පදනම් කරලාද NPK ලැබෙනවද නැද්ද කියන එක කියන්නේ. මේ කැල්සියම්, මැග්නීසියම් ගැන කෑ ගහන්න එපා. ඒවා එච්චර වැදගත් නෑ. විශේෂ අවස්ථාවල තමයි දෙන්නේ. හැබැයි NPK දෙනවා. ඒ NPK දෙන එක මත මේ පොහොර මිශ්‍රණ කෑලි දෙකකට කඩනවා. complete mixtures and incomplete mixtures සෙවත් සම්පූර්ණ පොහොර මිශ්‍රණ, අසම්පූර්ණ පොහොර මිශ්‍රණ. ඉස්සෙල්ලම බලන්න සම්පූර්ණ පොහොර මිශ්‍රණ අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ complete mixtures කියලා. NPK යන ප්‍රධාන පෝෂක තුනම අඩංගු පොහොර මිශ්‍රණ වලට කියනවා. උදාහරණයක් තමයි වී වගාවේ මූලික, එහෙම නැත්නම් කොට මඩ පොහොර කියලාත් කියනවා. මූලික පොහොර හේවත් මඩ පොහොර මිශ්‍රණය. ළමයෝ වගාවකට යොදන මූලික පොහොර හේවත් වී වගාවේ නම් මඩ පොහොර කියලා කියන්නේ වගාව ආරම්භ කිරීමත් එක්කම යොදන පොහොර මිශ්‍රණයක්. බොහෝ විට බිම් සැකසීමත් එක්ක නැත්නම් පැලහිටවනවත් එක්ක තමයි මේක දාන්නේ. මුලින්ම දාන එක හින්දා මූලික පොහොර. ඒ කියන්නේ මම පොදුවේ කියන්නේ වගාවකට පොහොර යොදන අවස්ථාව මත වගාවකට යොදන පොහොර ආකාර දෙකකට බෙදෙනවා. එක වර්ගයකට කියනවා අපි මූලික පොහොර මිශ්‍රණ කියලා. වට ඉංග්‍රීසියෙන් කියනවා අපි බේසල් ඩ්‍රෙසින්ග්ස් කියලා. අනික් වට කියනවා මතු පිට පොහොර මිශ්‍රණ හෙවත් টොප් ඩ්‍රෙසින්ග්ස් කියලා. මූලික පොහොර මිශ්‍රණ කියන්නේ වගාව පටන් ගන්න වෙලාවෙම වගාවට යොදන ඒවටයි. මතු පිට කියලා කියන්නේ බිම් සැකසීම හෝ භෝග සංස්ථාපනයේ සමග පසට යොදන පොහොර මූලික පොහොර වෙනවා. මූලික පොහොර යොදලා බිම් සකස් කරලා භෝග සංස්ථාපනයේ කරවුවට පස්සේ තවදුරටත් යොදන පොහොර වර්ග වේ නම් ඒවට කියනවා টොප් ඩ්‍රෙසින්ග්ස් හෙවත් මතු පිට පොහොර වර්ග කියලා. ඒවා අපි දෙවනුවයි වගාවට යොදන්නේ. මේ විදිහට වගාවට පොහොර යොදන අවස්ථා දෙකක් තියෙනවා. ඒතර වී වගාවේ මූලික හෙවත් මඩ පොහොර මිශ්‍රණය කියන්නේ කිසියම් ආකාරයක මූලික පොහොර මිශ්‍රණයක්. ඒක මගින් අපි වගාව පටන් ගන්න අවස්ථාවේම පෝෂක ලබා දීමට සැලසුම් කරලා තියෙනවා. හොඳයි. දෙවන පොහොර මිශ්‍රණ වර්ගයක් තියෙනවා. ඒකට අපි කියන්නේ මතු පිට පොහොර කියලායි. ඒක අපි වගාවට යොදන්නේ භෝගය සංස්ථාපනය කළාට පස්සේ. එහෙනම් මේ විදිහට අපට පොහොර මිශ්‍රණ ප්‍රධාන ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒතර ඒකේ මූලික පොහොර වර්ගයක් තමයි මේ සම්පූර්ණ පොහොර මිශ්‍රණය යටතේ දාන වී වගාවට. දෙවෙනි එක තමයි අසම්පූර්ණ පොහොර මිශ්‍රණ. මේවට සමහරු කියනවා incomplete fertilizer mixtures කියලා. incomplete mixtures. මේකේ වෙලා තියෙන්නේ NPK කියන ප්‍රධාන පෝෂක තුනෙන් ඕනෑම දෙකක් විතරයි තියෙන්නේ. N හා P වෙන්න පුළුවන්. N හා K වෙන්න පුළුවන්. P හා K වෙන්න පුළුවන්. මේවට අපි කියනවා අසම්පූර්ණ පොහොර මිශ්‍රණ හෙවත් incomplete fertilizer mixtures කියලා. උදාහරණයක් තමයි වී වගාවේ දාන টොප් ඩ්‍රෙසින් මැනුව හෙවත් TDM හෙවත් බණ්ඩි පොහොර මිශ්‍රණය. බණ්ඩි පොහොර කියන්නේ මේක වී වගාවට දාන්නේ අර පුෂ්ප මංජරිය කඳ ඇතුලේ නිකන් තියෙනවා බණ්ඩිය වගේ, ඒ නිසා ඉදිමෙනවා කඳ.
වම්ශාකයේ මෙහෙම තියෙන කඳ ඇතුලේ කඳ ඇතුලේ මල් පොකුර හට ගන්න නිසා මේ වගේ ඉදිමෙනවා. බූටින් ස්ටේජ් එකවත් බණ්ඩි අවස්ථාව කියලා කියන්නේ බූටින් ස්ටේජ් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මෙන්න මේ වෙලාවේ තමයි මේක වගාවට දාන්නේ. මේකට අපි කියනවා බණ්ඩි පොහොර මිශ්‍රණය කියලා. මේ කඳ ඇතුලේ මල් පොකුර තියෙනවා පුෂ්ප මංජරි. ඒකයි මේ කඳ ඉදිමිලා තියෙන්නේ. දැනගන්න මේකේ ෆොස්ෆරස් නැහැ. මේකේ තියෙන නයිට්‍රජන් හා පොටෑසියම් විතරයි. ඒ නිසා මේක අසම්පූර්ණ පොහොර මිශ්‍රණයක්. ඊළඟට අපි පොහොර මිශ්‍රණයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ යටතේ අපට සලකා බලන්න සිදුවන කරුණු හෙවත් සාධක කීපයක් තියෙනවා. ඒ ගැනයි මේ දක්වන්නේ පොහොර මිශ්‍රණ සෑදීමේදී සලකන සාධක. ඉස්සෙල්ලාම හොයාගන්න ඕන භෝගයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය. මේ භෝගය තමාගේ ජීවිත කාලය තුළදී කොච්චර පෝෂක ප්‍රමාණයක් තම උපස්තරයෙන් හෙවත් පසෙන් ලබා ගන්නවාද? මොකද ඒක තමයි අපි පොහොර යටතේ ලබා දෙන්න යන්නේ. සම්මුලින්ම දැනගන්න ඕන භෝගයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය කොච්චරක්ද කියලා. මේ භෝගයේ මත, එහි වර්ධක අවස්ථාව, පස මත, දේශගුණයේ මත, සාත්තු ක්‍රියා මත ආදී වශයෙන් වෙනස් වෙනවා. අපිට කියන්න බෑ සෑම භෝගයකටම, සෑම අවස්ථාවකම, සෑම දේශගුණයකදීම, සෑම පසකදීම අවශ්‍ය මෙච්චරයි නයිට්‍රජන් කිලෝග්‍රෑම් 100යි, ෆොස්ෆරස් එහෙම කියන්න බෑ. ඒක අධිකව වෙනස් වෙන සුළුයි. අපි ඉස්සෙල්ලම හොයාගන්න ඕන ඇත්තටම මේ භෝගයට කොච්චරක් පෝෂක ඕනේද කියලා. කොහොම වුණත් අපි හදාගන්න පොහොර මිශ්‍රණය මගින් භෝගයට මතුවන පෝෂණ අවශ්‍යතාව තෘප්ත වෙන්න ඕන. හිඟ තියෙන්න බෑ ළමයි. හිඟ තිබුණොත් එහෙම ඔන්න ඇති වෙනවා පෝෂක ඌනතා. ඒ නිසා භෝගයේ පෝෂක අවශ්‍යතාව තෘප්ත වෙනවා මිසක හිඟ තියෙන්න බෑ. ඒ නිසා භෝගයට අවශ්‍ය පෝෂක ප්‍රමාණය දැන් මෙහෙම හිතන්නකෝ දරුවෝ. අපි කවුරු හරි පුද්ගලයෙකුට ලෙඩෙකුට හරි කමක් නැහැ, ළමයෙකුට හරි කමක් නැහැ, ගර්භණී කාන්තාවකට හරි කමක් නැහැ. ඔය තියෙන්නේ රෂන් ෆෝමියුලේෂන් හෙවත් කෑම වට්ටෝරු සෑදීම කියලා එකක් තියෙනවා. එතෙන්දී ඒක හදන අර නියුට්‍රිෂනිස්ලා කියන කට්ටිය බලනවා මෙයාට පෝෂණය කොච්චරක් ඕනද? ඒක තෘප්තිමත් වෙන්න තමයි මේ කෑම ಜಾති නැත්තම් ඒක ගණන් හදලා හදාගන්නේ. ඒ වගේ භෝගයක් ගත්තාම ඒකටත් තියෙනවා කිසියම් ආකාරයක පෝෂක අවශ්‍ය ප්‍රමාණයක්. ඒක මැච් වෙන්න තමයි අපි මිශ්‍රණය හදන්න ඕනේ. ඒ පෝෂක අවශ්‍යතාව විවිධ හේතුන් මත අධිකව වෙනස් වෙනවා. දෙවෙනි එක තමයි මිශ්‍රණ සෑදීමේදී යොදා ගන්නා පොහොර. මෙතන මේ පොහොර වලට සමහරු කියයි ඉන්ග්‍රීඩියන්ට්ස් ඒවත් සංඝටක කියලා. අපි පාවිච්චි කරන්නේ මොන වගේ පොහොර වර්ගද? එතකොට දැනගන්න පොහොර මිශ්‍රණයක් හදනකොට අපි විවිධ පොහොර සංඝටක වර්ග මිශ්‍ර කරනවා. මේ ගැන අපි කලිනුත් කිව්වා. සමහර සංඝටක මිශ්‍ර කරන්න පුළුවන්, සමහර සංඝටක මිශ්‍ර කරන්න බෑ. පොහොර මිශ්‍රණ සෑදීමේදී මිශ්‍ර කළ හැකි හා මිශ්‍ර කළ නොහැකි සංඝටක දක්වන වගුවක් හෙවත් සටහනක් තියෙනවා. ඒකට අපි කියනවා ගිහන්ගේ සටහන කියලා. මේ ගැන අපි මීට කලිනුත් කතා කළා. ගීහන්ස් chart කියන එකක් ගැන. ඒමකින් තමයි දක්වන්නේ මෙන්න මේවා මිශ්‍ර කරන්න පුළුවන්, මේවා මිශ්‍ර කරන්න බෑ කියලා. හොඳද? right. එහෙනම් අපි දැන් සාධක දෙකක් සලකා බැලුවා. භෝගයේ පෝෂක අවශ්‍යතාව මොකක්ද? දෙවනුව කතා කළා මේ සඳහා යොදා ගන්න සංඝටක ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියන එක. තුන්වෙනුව අපි දැනගන්න ඕන මේ මිශ්‍රණ සෑදීමට පටන් ගන්න ඍජු පොහොර වර්ගවල කොච්චර පෝෂණ තියෙනවද? අපි දැන් අර පුද්ගලයාගේ පෝෂක අවශ්‍යතාව බලලා එයාට කෑමට යොදා ගන්නවා නම් මොනවද? මස්ද, බිත්තරද? අපි දැනගන්න එපායි ඒවැ ප්‍රෝටීන් කොච්චරද, කැල්සියම් කොච්චරද ආදී වශයෙන්. ඒ වගේ මෙතනත් අපි යොදා ගන්න ඍජු පොහොර වර්ග පාවිච්චි කරනවා. මේ ඍජු පොහොර වර්ග වල තියෙන පෝෂක කොච්චර තියෙනවද කියන එක ගැන අපට අවබෝධයක් තියෙන්න වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දරුවනේ මේවා තමයි බහුලවම පොහොර ගැටළු වලදී යොදා ගන්න පොහොර වර්ග තුන.
නයිට්‍රජන් ලබා දෙන්න යූරියා පාවිච්චි කරනවා. එයාගේ නයිට්‍රජන් 46යි. ෆොස්ෆරස් ලබා දෙන්න ත්‍රිත්ව සුපර් ෆොස්ෆේට් හෙවත් සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් පාවිච්චි කරනවා. එයාගේ ෆොස්ෆරස් කිව්වට මෙතන මේ කියන්නේ ඇත්තටම ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ගැන. අපි නිකන් කට වචනට ෆොස්ෆරස් ගෑවට 46යි. මියුරේට් ඔෆ් පොටෑෂ් වල පොටෑසියම් තමයි ලබා දෙන්නේ. එයාගේ පොටෑසියම් ප්‍රතිශතය 60යි. මේ පොටෑසියම් කිව්වට මේක පොටෑසියම් ඔක්සයිඩ් වෙනවා. අපි ඒ ගැන දැනගන්න ඕන. දැන් අපි පොහොර මිශ්‍රණ හදාගන්න ගියාම ඉස්සෙල්ලම මේ භෝගයේ පවතින පෝෂක අවශ්‍යතාව ගැන කතා කළා. මේක අධිකව වෙනස් වෙනවායි කිව්වා. දෙවනුව මිශ්‍රණය සෑදීමට යොදා ගන්න පොහොර වර්ග හෙවත් සංඝටක මොනවද කිව්වා. තුන්වෙනුව ඒ සංඝටකවල පවතින පෝෂක ප්‍රමාණ හෙවත් පෝෂක ප්‍රතිශත ගැන කතා කළ යුතු වුණා. එහෙම නැත්නම් අපිට මිශ්‍ර කරන්න බෑ ඒවා. ඊළඟට අපි දැනගන්න ඕන මේ හදන පොහොර මිශ්‍රණයේ තියෙන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ශාක පෝෂක ප්‍රතිශතය, අනික තමයි පෝෂක අනුපාතය. මේ දෙක ගැන මම පස්සේ කතා කරනවා තව පොඩ්ඩකින්. එතකොට අපි මේ මිශ්‍රණයේ තියෙන මේ ලක්ෂණ දෙක දැනගන්න ඕන. ඊළඟට මේක යම්කිසි රවුම් අගයකට කියන මිශ්‍රණයක් හදන්නේ නැහනේ. අපි වාණිජව කඩවල වලට දාන්න කිලෝග්‍රෑම් 232.5යි දෙකක් එහෙම හදන්නේ. 250යි. එහෙම නැත්නම් 196.5යි දෙකක් නෙමෙයි 200යි. එතකොට මොකද වෙන්නේ? 190 ගණක් ආවොත් අවශ්‍ය පොහොර වර්ග තුන කලවම් කරපුවාම ඕක ගේන්න එපා රවුම් අගයකට 200ක් බවට. අන්න එහෙම මේක රවුන්ඩ් ඔෆ් කරන්න. රවුම් අගයකට ගේන්න මේකට එකතු කරන ද්‍රව්‍ය වලට අපි කියනවා පූරක ප්‍රමාණය නැත්නම් ෆිලිං මැටීරියල් කියලා. නැත්නම් ෆිලර් කියලා කියනවා. මෙන්න මේවා මගින් බලාපොරොත්තු වෙන්නේ මේ මිශ්‍රණය කිසියම් රවුම් අගයකට ගේන්න. 50 100 ආදී වශයෙන් නිකන් රවුම් අගයකට ගේන්න ඒකට එකතු කරන නිෂ්ක්‍රීය ද්‍රව්‍ය. ඒවා නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් ලබා දෙන්නේ. ඒවා නිකම්ම නිකන් ඉනර්ට් මැටර්. හැබැයි ඒක දාන්නේ මොකටද? මේක රවුන්ඩ් ඔෆ් කරන්න හේවත් රවුම් අගයකට ගේන්නයි. මේ සඳහා පාවිච්චි කරනවා ගල් කුඩු, මැටි කුඩු, වැලි කුඩු ඒවා පාවිච්චි කරනවා. දැන් අපි දැකලා තියෙනවා ඔය සමහර ශාස්ත්‍රයේදී ගොවියෝ චෝදනා කරනවා අපි අහවල් පොහොර ගෙනාව මහත්තයා මේ පොහොර බලපුවම මේකේ ගල් කුඩු කලවම් කරලා. මේකට මැටි කුඩු දාලා මේක වංචනිකයි නෑ. ඒ වංචාවක් නෙමෙයි කරලා තියෙන්නේ. ඒක රවුන්ඩ් ඔෆ් කරන්න. ඒක කිලෝග්‍රෑම් 50 හරි 100 හරි බවට පත් කරන්න ගියාම යම් කිසි දුරකට මේ ෆිලිං මැටීරියල් දාන්න වෙනවා. ඒක වංචාවක් නෙවෙයි. ඊළඟට මේ සඳහා පාවිච්චි කරන්නේ නැහැ අපි හුණු ඩොලොමයිට් ආදී දේවල්. මොකද ඒවා රියැක්ටිව් වෙනවා. එහෙම නැත්නම් පොහොර සංඝටකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හුණු නැත්නම් ඩොලොමයිට් සහ යූරියා ප්‍රතික්‍රියා කරලා සමහර වෙලාවට යූරියා වලට නයිට්‍රජන් හානි වෙන්න පුළුවන්. අනේ ඒ නිසා අපි ෆිලිං මැටීරියල් හෙවත් පුරවන ද්‍රව්‍ය විදිහට හුණු ඩොලොමයිට් ආදිය පාවිච්චි කරන්නේ නැහැ. හරිද? එතකොට මම දැන් කලින් කිව්වා පුතේ පොහොර මිශ්‍රණ සෑදීමේදී අපිට වැදගත් වෙන සංකල්ප දෙකක් හම්බ වෙනවා කියලා. එකක් ශාක පෝෂක ප්‍රතිශතය, අනික ශාක පෝෂක අනුපාතය. දැන් මෙන්න එක පදයක් අපිට හම්බෙලා තියෙනවා ශාක පෝෂක ප්‍රතිශතය. මේකට සමහරු කියනවා ළමයෝ plant feed percentage එක නැත්නම් plant nutrient percentage එක කියලා. plant nutrient percentage මේක ප්‍රතිශතයක්. ළමයි දැනගන්න ශාක පෝෂක ප්‍රතිශතය කියන්නේ කිසියම් පොහොර මිශ්‍රණයක පවතින පිළිවෙලින් නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් ප්‍රතිශතයට. ඉස්සරළම කියන්නේ මේකෙන් නයිට්‍රජන් ප්‍රතිශතය, ඊළඟට ෆොස්ෆරස් ප්‍රතිශතය, ඊළඟට පොටෑසියම් ප්‍රතිශතය.
කිසියම් පොහොර මිශ්‍රණයක පවතින පිළිවෙලින් නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑසියම් ප්‍රතිශතයට අපි කියනවා ශාක පෝෂක ප්‍රතිශතය කියලා. මේක දක්වන්නේ 100ට ගාණක් විදිහට පිළිගත් ක්‍රමයේ ඉස්සෙල්ලා නයිට්‍රජන් ඊළඟට ෆොස්ෆරස් ඊළඟට පොටෑසියම්. තව දෙයක් තමයි මේ එක එක ෆිගර් එකක් හෙවත් අගයක් අතර පොඩි ඉරි කෑල්ලක් ගහනවා. මේක තමයි මේක දැක්වීමේ නිවැරදි පිළිවෙල. උදාහරණයක් වී වල මඩ පොහොරවල ශාක පෝෂක ප්‍රතිශතය 5ට 15ට 15 කියලා නිවැරදිව ලියන ක්‍රමය මේකයි. දැකලා තියෙනවා සමහර ඇසුරුම් වල පවා මේක තියෙන්නේ වැරදි සංකේතයක් අනුපාත මාක් එකක් දාලා. ඒක වැරදි. අනුපාත වෙන්න බෑ මේ වගේ ඉරි කෑල්ලකින් තමයි දක්වන්න ඕනේ. 5ට 15ට 15. තව එකක් තියෙනවා ළමයෝ ශාක පෝෂක අනුපාතය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි plant feed ratio කියලා. ඒක නම් අනුපාතයක්. අන්න ඒකට තමයි අනුපාත මාක් එක දාන්නේ. plant feed හෙවත් nutrient ratio කියලා කියනවා. nutrient කියන්නත් පුළුවන් මේකට. මේකෙදි දක්වන්නේ කිසියම් පොහොර මිශ්‍රණයක පවතින පිළිවෙලින් නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන පෝෂක අතර තියෙන simplest ratio එක හෙවත් සරලම අනුපාතය. උදාහරණයක් තමයි අර මඩ පොහොරවල ශාක පෝෂක ප්‍රතිශතය 5ට 15ට 15ක් කිව්වනම් මේක මම අනුපාතයක් කරනවා 3න් මේ 5න් බෙදලා. 5 වරක් 1යි මේක 5 වරක් 3යි මේක 5 වරක් 3යි. මෙන්න මේ විදිහට කිසියම් පොහොර මිශ්‍රණයක පවතින NPK කියන පෝෂක අතර තියෙන සරලම අනුපාතය ශාක පෝෂක අනුපාතය. ඒක දක්වන අනුපාත මාක් එකෙන් ශාක පෝෂක ප්‍රතිශතය දක්වන්නේ ඉරි කෑලි ගහලා අගයන් අතර. මේක ප්‍රතිශතය වෙනවා කිසියම් පොහොර මිශ්‍රණයක පවතින පිළිවෙලින් NP හා K ප්‍රතිශතයට කියනවා ශාක පෝෂක ප්‍රතිශතය කියලා. මේක ශාක පෝෂක අනුපාතය අංක 2. කිසියම් පොහොර මිශ්‍රණයක පවතින පිළිවෙලින් NP හා K යන ප්‍රධාන පෝෂක තුන අතර තියෙන සරලම අනුපාතයට අපි කියනවා ශාක පෝෂක අනුපාතය. මේක අපි පෙන්눔 කරන්නේ මේ ඉලක්කම් අතර අනුපාත දක්වන තියලයි. හරිද? අපි දැන් මේ කතා කරන්නට යන්නේ ශාක පොහොර මිශ්‍රණ සාදා ගන්න ආකාරය. වගාවට තනි තනිව පොහොර යොදනවා වෙනුවට අපි කිව්වා නැත්තම් ඍජු පොහොර වෙළඳ පොලෙන් ගෙනල්ලා ඒ විදිහටම වගාවට දානවා වෙනුවට එහෙම නැත්තම් වෙළඳ පොලෙන් සෑදූ පොහොර මිශ්‍රණ ගෙනල්ලා වගාවට දානවා වෙනුවට අපිට කළ හැකි දෙයක් තමයි වෙළඳ පොලෙන් ඍජු පොහොර ගන්නවා. අරගෙන අපි නිවසේ හෝ ගොවිපලේදී ඒවා පොහොර මිශ්‍රණ බවට පත් කරනවා. එහෙම නැතුව අපි ඉස්සර කාලේ කලේ වෙළඳ පොලෙන් ඍජු පොහොර ගේනවා. ඒ ඍජු පොහොර ඒ විදිහටම වගාවට දානවා. එතකොට වගාවට පොහොර දාන්න වෙන වාර සංඛ්‍යාව වැඩි, පසට වන බාධා වීම වැඩි, ඒ වගේම වැය වන කාලය වැඩි, මුදල වැඩි, ශ්‍රමය වැඩි, එච්චර ඵලදායී නෑ. ඒ නිසා පසු කාලීනව කලේ මොකක්ද? වෙළඳ පොලේ තියෙන රෙඩිමේඩ් මික්ස්චර්ස් ඒවත් සෑදූ මිශ්‍රණ ගෙනල්ලා වෙළඳ පොලින්ම මිශ්‍රණය ගේනවා. උරේ විවෘත කළා මිශ්‍රණයම දානවා. මෙතෙන්දි වෙන ප්‍රශ්නයක් තමයි අපිට වෙළඳ පොලින් පොහොර මිටියක් ගන්නකොට පොහොර මිශ්‍රණ මිටියක් ගන්නකොට ඒකේ තියෙනවා මිශ්‍ර කිරීමට ගිය කර්මාන්ත වියදම. අපි ඒකත් ගෙවන්න ඕන. දැන් මේ වාගේ පිරිමැසුම් අවස්ථාවක ඒ වගේ අනවශ්‍ය වියදම් කපා හරින එකයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරන්නේ නැහැ වෙළඳ පොලෙන් රෙඩිමේඩ් මික්ස්චර්ස් ගෙනල්ලා. වෙළඳ පොලේ සෑදූ පොහොර මිශ්‍රණ ගෙනල්ලා වගාවට යොදන්න කියලා. ඒකට ලොකු අමතර මුදලක් වැය වෙනවා. අනික ඉතින් ඔය මිශ්‍ර කරන්න ගියාම මම නිකමට කියන්නේ බෑ ගුණාත්මය පිළිබඳව ගැටලු තියෙනවා. මොනවා කලවම් කරන්න ගියාම දාන්න බැරිද? ඒ නිසා අපි ඒ ක්‍රමයට දැන් යන්නේ නැහැ. එහෙනම් මොකද්ද යෝජනා කරන ක්‍රමේ? වෙළඳ පොලෙන් ගන්න ඍජු පොහොර වෙන වෙනම. නයිට්‍රජන් වෙනම පොහොර සංඝටක ගන්න, ෆොස්ෆරස් වෙනම සංඝටක ගන්න, පොටෑසියම් වෙනම සංඝටක ගන්න. ගෙනල්ලා ඔබගේ නිවසේ හෝ ගොවිපලයේදී මේවා මිශ්‍රණ බවට පත් කරලා වගාවට දාන්න.
එහෙම පොහොර මිශ්‍රණ සකස් කිරීමට යාමේදී ඔබට වැදගත් වන කරුණු හෙවත් සාධක කීපයක් ගැනයි අපි මේ කතා කළේ. එක සාධකයක් තමයි පොහොර මිශ්‍රණ යෙදීමට නැත්නම් පොහොර යෙදීමට බලාපොරොත්තු වන භෝගයේ පෝෂක අවශ්‍යතාව. මේක අධිකව වෙනස් වෙන සුළු වුණා. හැබැයි කොහොම හරි මේ භෝගයේ පෝෂක අවශ්‍යතාව හොයාගෙන ඒක තෘප්තිමත් වන ආකාරයෙන් තමයි පොහොර යෙදිය යුතු වන්නේ. දෙවනුව ඒ සඳහා ඔයා යොදා ගන්න පොහොර මිශ්‍රණ මොනවාද නැත්නම් පොහොර වර්ග මොනවාද මිශ්‍රණයක් හදන්න ගියාම. ඒකේ වැදගත්කම තමයි සමහර සංඝටක මිශ්‍ර කරන්න බෑ ප්‍රායෝගික ගැටලු මතුවේ. මිශ්‍ර කළ හැකි හා නොහැකි පොහොර වර්ග දක්වන සටහනක් තියෙනවා. ගිහන්ස් chart එක නැත්නම් ගිහන්ස් සටහන ඒක මකින් හොයාගන්න. දැන් අනික් අතට අපි කියවනේ තක්කාලි, දුම්කොළ, අර්තාපල් වගේ ඒවට මියුරේට් ඔෆ් පොටෑෂ් දාන්න බෑ. අපි ඒ නිසා භෝගයේ මත යොදා ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් ඒවත් සංඝටක පිළිබඳව සෑහීමකට පත් වෙන්න ඕන. ඊළඟට මේ එක් සංඝටකයක් වශයෙන් යොදා ගන්නා ඍජු පොහොරක තියෙන පෝෂක ප්‍රතිශතය ගැන දැනගන්න ඕන. මම කිව්වා බහුලව ගණිත අභ්‍යාසයට ලැබෙන්නේ යූරියා, ත්‍රිත්වයවත් සාන්දු සුපර් ෆොස්ෆේට් හා මියුරේට් ඔෆ් පොටෑෂ්. ඒ නිසා මේ අගයන් තුන මතකයේ තියාගන්න. ඊළඟට අපි ඉදිරියේදී කතා කරපු සංකල්පයේ ශාක පෝෂක ප්‍රතිශතය හා පෝෂක අනුපාතය. කිසියම් පොහොර මිශ්‍රණයක පවතින පිළිවෙලින් නයිට්‍රජන්, ෆොස්ෆරස් හා පොටෑසියම් අතර නැත්නම් නයිට්‍රජන්, ෆොස්ෆරස් හා පොටෑසියම් ප්‍රතිශතයට අපි කියනවා ශාක පෝෂක ප්‍රතිශතය කියලා. කිසියම් පොහොර මිශ්‍රණයක පවතින නයිට්‍රජන්, ෆොස්ෆරස් හා පොටෑසියම් කියන පෝෂක තුන අතර තියෙන සරලම අනුපාතයට අපි කියනවා ශාක පෝෂක අනුපාතය කියලා. නිවැරදි සංකේත භාවිතා කළ යුතුයි. ඊළඟට අපි දැනගන්න ඕන පොහොර මිශ්‍රණයකට දාන ෆිලර් නැත්නම් ෆිලිං මැටීරියල් හෙවත් පුරවන ද්‍රව්‍ය ප්‍රමාණය හෙවත් පූරක ප්‍රමාණය. පොහොර මිශ්‍රණය කිසියම් රවුම් අගයකට ගේන්න මේක 50ක් 100ක් 150ක් 200ක් ආදී රවුම් ෆිගර් එකකට ගේන්න මේකට NPK ලබා දෙන පෝෂකවලට අමතරව යෙදිය හැකි ද්‍රව්‍ය තියෙනවා. ඒවට අපි කියනවා ෆිලිං මැටීරියල් හෙවත් පුරවන ද්‍රව්‍ය කියලා. අන්න ඒවා කොච්චරක් දානවද මොනවද දාන්නේ කියන එක දැනගන්න ඕන. මේ යටතේ බහුලව අපි ගල් කුඩු, මැටි කුඩු, වැලි කුඩු ආදී භාවිතා කරනවා. යොදන ප්‍රධාන සංඝටකත් එක්ක රියැක්ටිව් හෙවත් ප්‍රතික්‍රියාශීලී වෙන්න පුළුවන් හින්දා හුණු ඩොලොමයිට් වැනි ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. අපි ඉතින් කිව්වා යම් පොහොර මිශ්‍රණයක පවතින ශාක පෝෂක ප්‍රතිශතය කියන්නේ මොකක්ද? කිසියම් පොහොර මිශ්‍රණයක පවතින පිළිවෙලින් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ප්‍රතිශතය. මේ ඉලක්කම් අතර ඉරි කෑල්ලක් ගහන්න ඕන. උදාහරණයක් වී වල මඩ පොහොර මිශ්‍රණයේ ශාක පෝෂක ප්‍රතිශතය 5ට 15ට 15. ඊළඟට අපි කතා කළා ශාක පෝෂක අනුපාතය කිසියම් පොහොර මිශ්‍රණයක පවතින පිළිවෙලින් N, P හා K කියන පෝෂක අතර තියෙන සරලම අනුපාතය. ඔන්න ඔය සිද්ධාන්ත ටික අපිට වැදගත් වෙනවා විශේෂයෙන්ම පොහොර පිළිබඳව ගණිත ගැටලු විසඳීමේදී. මේ තියෙන්නේ ඒ බඳු ගණිත ගැටලුවක්. යූරියා සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් හා මියුරේට් ඔෆ් පොටෑෂ් 5ට 15ට 15 මිශ්‍රණයක් සැකසීමට අවශ්‍ය එම පොහොර සංඝටක හා පොහොර පූරක ප්‍රමාණය සොයන්න. අපි මෙතෙන්ද හිතමු මේක ආදර්ශ ගැටලුවක් නිසා අපි තෝරා ගන්නවා මේ පොහොර මිශ්‍රණයේ ප්‍රමාණය. ඒක අපිට අවශ්‍ය වෙනවා. මිශ්‍රණයේ ප්‍රමාණය අපි සලකමු ළමයි මෙහෙමයි. මම මේක තෝරගන්නවා කිලෝග්‍රෑම් 1000ක් කියලා. ඔබ තනිව මේ අභ්‍යාසය කරන්න හිතුනොත් ඔබ මේක කිලෝග්‍රෑම් 800ක් කියලා යොදාගෙන කරන්න. එතකොට ඔබට අමතර පුහුණුවක් ලැබෙනවා. මෙතෙන්දි මම 1000යි කියලා යොදාගත්තට ඔබත් මේ අභ්‍යාසය ආයෙ කරන්න යනවා නම් 1000ම ගන්න එපා 800ක් ගන්න. මම මෙතෙන්දි රවුම් වගයක් ගන්නම් මිශ්‍රණයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000ක්සේ සලකන්න කියලා. දැන් මට අවශ්‍ය වෙලා තියෙන්නේ කිලෝග්‍රෑම් 1000ක මිශ්‍රණයක් හදන්න යූරියා, සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් හා
මියුරේට් ඔෆ් පොටෑෂ් කොච්චර ඕනද කියන එකයි. දැනගන්න මේ බඳු ගණිත ගැටලුවක් ඉදිරිපත් කරන ක්‍රමවේදයක් තියෙනවා. මම ඒකට ඉදිරිපත් කරන්නම්. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න. මම ඉස්සෙල්ලාම කියනවා මේ මිශ්‍රණයේ ශාක පෝෂක ප්‍රතිශතය. මම ඔතෙන්දි මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. නයිට්‍රජන් මෙතනින් ලියන්න පුළුවන් මට. ෆොස්ෆරස් මෙතනින් ලියන්න පුළුවන්. පොටෑසියම් මෙතනින් ලියනවා මම. ඒක දැනගන්න මං නිතරම මේ යටින් මොනවා හරි ලිව්වොත් ඒ නයිට්‍රජන් වලට අදාළ දේවල්. මෙතන ෆොස්ෆරස් අතන පොටෑසියම්. මිශ්‍රණයේ ශාක පෝෂක ප්‍රතිශතය මම කියනවා 5ට 15ට 15. ඕක මම දෙනවා. ඊළඟට මට දීලා තියෙනවා මෙතන යොදා ගන්නා සංඝටක. මම ලියනවා සංඝටක. ඒක මට දීලා තියෙනවනේ ළමයි. සංඝටක. නයිට්‍රජන් ලබා දෙන්නේ යූරියා මගින්. මම යටින් දාගන්නවා යූරියා වල නයිට්‍රජන් 100ට කීයක්ද ළමයි? 46යි කියලා. මගේ දැන ගැනීමට. 46යි නයිට්‍රජන්. ඊළඟට අරගෙන තියෙනවා ළමයෝ සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට්. මම සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් වලට ඉංග්‍රීසියෙන් පොඩි යෙදුමක් යොදා ගන්නවා. concentrated super phosphate CSP කියන්නේ ඒක තමයි. එයාගේ මම දන්න දෙයක් තියෙනවා 146ක් තියෙනවා ෆොස්ෆරස් හෝ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ්. මම කිව්වනේ යූරියා වල පවතින නයිට්‍රජන් ප්‍රතිශතයයි සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් වල පවතින ෆොස්ෆරස් ප්‍රතිශතයයි නැත්නම් ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රතිශතයයි සමානයි කියලා. තුන්වෙනි එක්කෙනා කවුද? මියුරේට් ඔෆ් පොටෑෂ්. එයාට මං කෙටි යෙදුමක් දාගන්නවා ළමයෝ MOP කියලා. තමන් දැනගන්න ඕන මියුරේට් ඔෆ් පොටෑෂ් වල පවතින පොටෑසියම් ප්‍රතිශතය 160ක් බව. මම කියනවා 160යි K2O කියලා. ඔන්න මට දීලා තියෙන දත්ත ටික. මම එහෙමනම් ඉස්සරලාම හොයනවා අවශ්‍ය යූරියා. මම ලියනවා ළමයෝ අවශ්‍ය යූරියා. මෙතන කියනවා ළමයි මිශ්‍රණයේ ප්‍රමාණය මම ගත්තේ කිලෝ 1000යි කියලා. ඔය ආයෙ මේක ප්‍රැක්ටිස් කරන්න 800යි කියලා හිතාගෙන මම යෝජනා කරනවා. මිශ්‍රණයේ ප්‍රමාණය දැන් කිලෝ 1000ක් නම් මේ කිලෝග්‍රෑම් 1000න් නයිට්‍රජන් කොච්චරද? මේ කිලෝග්‍රෑම් 1000න් නයිට්‍රජන් 100ට 5යි. ඇයි? මේ 5ට 15 15 කියන්නේ ඒකයි. මේ මිශ්‍රණයෙන් 5ක් නයිට්‍රජන්. එහෙනම් මිශ්‍රණයේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය හොයන්න මම මේ 1000 වැඩි කරනවා 100ට 5. මේ ලැබෙන්නේ කවුද ළමයෝ? මම මේ හොයාගෙන තියෙන්නේ මිශ්‍රණයේ පවතින නයිට්‍රජන් ප්‍රමාණය. මම මේ හොයාගෙන තියෙන්නේ මිශ්‍රණයේ පවතින නයිට්‍රජන් ප්‍රමාණය. දැන් මේ නයිට්‍රජන් ලබා දෙන්නේ කවුරු මගින්ද? මේ නයිට්‍රජන් ලබා දෙන්නේ ළමයෝ යූරියා මගින්. මේ නයිට්‍රජන් ලබා දෙන්නේ යූරියා මගින්. යූරියා වල නයිට්‍රජන් කොච්චරද? 146යි. ඔය කියන්නේ මොකක්ද? යූරියා කිලෝග්‍රෑම් 100ක් දැම්මොත් නයිට්‍රජන් කිලෝග්‍රෑම් 46ක් ලැබෙන බවයි. මේ නයිට්‍රජන් ප්‍රමාණය ලබා දෙන්නේ යූරියා වලින්. අපි දන්නවා යූරියා වල නයිට්‍රජන් 146යි. ඒක දීලා තියෙන්න අපි මතක තියෙන්න ඕන. මොකක්ද මේකෙන් කියන්නේ? මේකෙන් කියන්නේ
යූරියා කිලෝග්‍රෑම් 100ක් දැම්මොත් නයිට්‍රජන් කිලෝග්‍රෑම් 46ක් ලැබෙන බවයි. එහෙමනම් එක නයිට්‍රජන් කිලෝවක් ලැබෙන්න යූරියා කොච්චරක් ඕනේද? 100ක් දැම්මොත් නයිට්‍රජන් හම්බ වෙන්නේ 46ක් නම් නයිට්‍රජන් එකක් හම්බ වෙන්න යූරියා කොච්චර ඕනද? යූරියා 100 බෙදීම 46ක් ඕන වෙනවා. මේ නයිට්‍රජන් එකක් සඳහා අවශ්‍ය වන යූරියා ප්‍රමාණය. මේ නයිට්‍රජන් කිලෝවක් හෝ එකක් සඳහා අවශ්‍ය වන යූරියා ප්‍රමාණය. මට ඕන නයිට්‍රජන් එකක්ද? නෑ, මට මෙච්චරක් නයිට්‍රජන් ඕනේ. එහෙමනම් නයිට්‍රජන් මෙච්චරක් ලබා දෙන්න යූරියා කොච්චර ඕනද? 100ක් දැම්මොත් 46ක් නම් නයිට්‍රජන් හම්බ වෙන්නේ. නයිට්‍රජන් එකක් ලබා දෙන්නේ යූරියා 100 බෙදීම 46කින් නම් මට ඕන නයිට්‍රජන් එකක් නෙවෙයි මෙච්චරක් නම් මේක ලබා දෙන්න අවශ්‍ය යූරියා ප්‍රමාණය කොච්චරද? මේක වැඩි කරන්ට 100ෙන් බෙදන්න 46. මෙන්න ලැබෙනවා අවශ්‍ය යූරියා ප්‍රමාණය. ඔන්න ලැබෙනවා අවශ්‍ය යූරියා ප්‍රමාණය. හරිද ළමයෝ? දැන් මේක සුළු කරලා බලන්න අපි. මම මේ 100ට මේ 100 කපනවා. 1000 වැඩි කිරීම 5 සමානයි 5000යි. මම බෙදනවා 5000 46යි. මම 5000 බෙදනවා 46යි. පන්දාහ බෙදීම 46. ළමයෝ කිලෝග්‍රෑම් 108.69ක් අවශ්‍ය වෙනවා මට. මේක වැඩි කළා 5000යි 5000 බෙදුවා 46යි මට අවශ්‍ය වෙනවා කිලෝග්‍රෑම් 108.69ක්. මෙන්න මට අවශ්‍ය වෙන යූරියා ප්‍රමාණය. හරිද ළමයෝ? ඔය තර්කයෙන් මම දානවා අවශ්‍ය සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් හොයන්න. මම ලියනවා ඊළඟට අවශ්‍ය සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් සමානයි. මිශ්‍රණයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000යි. මේකෙන් ෆොස්ෆරස් 100ට කීයද? මේ බලන්න ළමයෝ 100ට 15යි. මේකෙන් ෆොස්ෆරස් තියෙනවා 100ට 15. එහෙනම් මෙන්න මිශ්‍රණයේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය. එහෙනම් මෙන්න මිශ්‍රණයේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය. එහෙනම් මෙන්න ළමයෝ මිශ්‍රණයේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය. කාගෙන්ද ලබා දෙන්නේ? ලබා දෙන්නේ සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් වල. මොකක්ද එයාගේ තත්ත්වය? ළමයෝ සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් වල ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් හෝ ෆොස්ෆරස් ප්‍රතිශතය 46ක් වෙනවා. ඒක අපි දැනගන්න ඕනේ. ඔය කියන්නේ මොකක්ද? සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් කිලෝග්‍රෑම් 100ක් දැම්මොත් මට හම්බ වෙනවා ෆොස්ෆරස් කිලෝග්‍රෑම් 46ක්. එහෙමනම් එක ෆොස්ෆරස් කිලෝග්‍රෑම් එකක් ලැබෙන්න සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් කිලෝග්‍රෑම් කීයක් ඕනේද? 100 බෙදීම 46ක් ඕනේ. මෙන්න එක ෆොස්ෆරස් නැත්නම් P2O5 කිලෝග්‍රෑමයක් ලැබෙන්න අවශ්‍ය සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් ප්‍රමාණය. මට ඕනේ ෆොස්ෆරස් 1 කිලෝග්‍රෑම් එකක්ද? නෑ, මෙච්චරක්. මේ නිසා අවශ්‍ය සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් ප්‍රමාණය හොයන්න මම මොකද කරන්නේ? මෙන්න මේ අගය වැඩි කරනවා 100ෙන් බෙදනවා 46.
ඔන්න මට ලැබෙනවා අවශ්‍ය සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් ප්‍රමාණය. ඔන්න මට ලැබෙනවා අවශ්‍ය සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් ප්‍රමාණය. හරිද ළමයෝ? මම මේක සුළු කළා නම් හරි. මට තියෙන්නේ මේක සුළු කරගන්න. මේ බලන්න මේ 100ට මේ 100 කැපෙනවා. 15 වැඩි කිරීම 1000 කියන්නේ 15000යි. 15000 46න් බෙදන්න ඕන. පාලොස්දාහ බෙදන්ට ඕන 46යි. 326.08ක් ලැබෙනවා. 326.08ක් ලැබෙනවා. මොනවද? සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් කිලෝග්‍රෑම්. දැන් මිශ්‍රණයක් බවට පත්වෙන්ට අවශ්‍ය වෙනවා මියුරේට් ඔෆ් පොටෑෂ්. මම හොයනවා කලින් තර්කයේ විදිහටම අවශ්‍ය මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් අවශ්‍ය MOP. ළමයෝ බලන්න. මිශ්‍රණයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000යි. ඔබට මතකද මේකෙන් 100ට කීයක්ද ළමයෝ පොටෑසියම් තිබුණේ? 100ට 15ක් නේද? මේ බලන්නකො. ශාක පෝෂක ප්‍රතිශතය 5ට 15ට 15නේ. එහෙනම් මේකෙන් පොටෑසියම් තියෙනවා 100ට 15. මෙන්න ළමයෝ මිශ්‍රණයේ පවතින පොටෑසියම් ප්‍රමාණය. මෙන්න ළමයෝ මිශ්‍රණයේ පවතින පොටෑසියම් ප්‍රමාණය. ලබා දෙන්නේ කාගෙන්ද? ලබා දෙන්නේ මියුරේට් ඔෆ් පොටෑෂ් වලින්. මොකක්ද මියුරේට් ඔෆ් පොටෑෂ් වල තත්වය? මියුරේට් ඔෆ් පොටෑෂ් වලින් පොටෑසියම් ඔක්සයිඩ් ලබා දෙන්නේ මේ විදිහටයි. මියුරේට් ඔෆ් පොටෑෂ් වල පොටෑසියම් ඔක්සයිඩ් 60යි. ඔය කියන්නේ මොකක්ද? මියුරේට් ඔෆ් පොටෑෂ් කිලෝග්‍රෑම් 100ක් දැම්මොත් පොටෑසියම් කිලෝග්‍රෑම් 60ක් හම්බ වෙනවා. එහෙමනම් පොටෑසියම් 1 කිලෝග්‍රෑමයක් ලබා දෙන මියුරේට් ඔෆ් පොටෑෂ් වල ස්කන්ධය කොච්චරද? ළමයෝ 100 බෙදීම 60යි. මට ඕනේ මියුරේට් ඔෆ් පොටෑෂ් එකක්ද? නෑ. මට මෙච්චරක් ඕනේ. මට පොටෑසියම් මෙච්චරක් ඕනේ. එහෙනම් අවශ්‍ය කරන මියුරේට් ඔෆ් පොටෑෂ් හොයන්නේ මේක වැඩි කරන්ට 100න් බෙදන්ට 60. මට ලැබෙනවා එතකොට අවශ්‍ය කරන මියුරේට් ඔෆ් පොටෑෂ් ප්‍රමාණය. කොච්චරද ළමයෝ? මේ බලන්න. මේ 100ට මේ 100 කැපෙනවා 15 වරක් 1යි 15 වරක් 4යි. 14න් බෙදවුවාම කිලෝග්‍රෑම් 250. එහෙනම් ළමයි මම මෙතන කිලෝග්‍රෑම් 1000ක පොහොර මිශ්‍රණයක් හදන්ට යනකොට 5ට 15ට 15 මට අවශ්‍ය වෙනවා ළමයෝ යූරියා සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් මියුරේට් ඔෆ් පොටෑෂ්. යූරියා කොච්චරක් අවශ්‍ය වුණාද? කිලෝග්‍රෑම් 108යි දශම කීයක්ද? 6.9ක්. මෙන්න ළමයෝ අවශ්‍ය වෙච්ච යූරියා ප්‍රමාණය කිලෝග්‍රෑම් 108.6.9ක්. අවශ්‍ය වෙච්ච සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් කොච්චරද? කිලෝග්‍රෑම් 326.08ක්.
හරිද? අවශ්‍ය වෙච්ච මියුරේට් ඔෆ් පොටෑෂ් ප්‍රමාණය කොච්චරද? කිලෝග්‍රෑම් 250. මෙන්න තියෙනවා මිශ්‍රණයේ ප්‍රමාණය. හැබැයි දැන් නිකමට ළමයෝ මේ තුනේ එක්කහු කරලා බලන්න 1000 එනවද කියලා. බලන්න 1000 එනවද කියලා. එනවනම් අවුලක් නැහැ. 9යි 8යි 17න් 7 දැම්මා. එකක් ඉතුරුයි 6යි 1යි 7යි. 8යි 6යි 14න් 4 දැම්මා. එකක් ඉතුරුයි 2යි 1යි 3යි 5යි 8යි. 3යි 2යි 5යි 1යි 6යි. කිලෝග්‍රෑම් 684ක් ගිය හැටියෙම 5ට 15 15 මිශ්‍රණය කිලෝග්‍රෑම් 1000කින් අවශ්‍ය පෝෂක ප්‍රමාණය ලැබිලා ඉවරයි. හරි නේද අපේ සුළු කිරීම? 14 5 8යි. ඔව්. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? මේක කිලෝග්‍රෑම් 1000 දක්වා අපිට ගේන්න ඕන. ඒ සඳහා මොකක්ද අපි කරන්නේ? මේකට දානවා ෆිලිං මැටීරියල් හෙවත් පුරවන ද්‍රව්‍ය. නැත්තම් පූරක කියලාත් කියනවා. එහෙනම් මට කියත හැකි ඊළඟට අවශ්‍ය පූරක ප්‍රමාණය සමානයි ෆිලිං මැටීරියල් කියන්නටත් පුළුවන්. අවශ්‍ය පූරක ප්‍රමාණය සමානයි. මම මෙන්න මෙහෙම එකක් කියනවා. මිශ්‍රණයේ මුළු ප්‍රමාණය මේකෙන් අඩු කරනවා පොහොර සංඝටක ප්‍රමාණය. මට කියත හැකි මේ අනුව අවශ්‍ය පූරක ප්‍රමාණය සමාන වෙනවා කිලෝග්‍රෑම් 1000 මිශ්‍රණයේ ප්‍රමාණය වෙන්න ඕන කිලෝග්‍රෑම් 1000යිනේ. ඕකෙන් අඩු කරන්ට යූරියා තියෙනවා 108.69ක්. එකතු කරන්ට 326.08ක්. එකතු කරන්ට 250ක්. ඔන්න ලැබෙනවා අවශ්‍ය පූරක ප්‍රමාණය. සමානයි කිලෝග්‍රෑම් 1000න් අපි දැන් මේ තුන එකතු කරවුවානේ අඩු කරන්න ඕන කොච්චරක්ද? 684.77ක්. කොච්චරක් ලැබෙනවද? මේක තමයි අවශ්‍ය පූරක ප්‍රමාණය. කිලෝග්‍රෑම් 1000න් අඩු කරන්ට 684.77. කිලෝග්‍රෑම් 315.23ක් අවශ්‍ය වෙනවා පූරක විදිහට. මේක එච්චර සාර්ථක පෝර මිශ්‍රණයක් නෙවෙයි. මොකද විශාල පූරක ප්‍රමාණයක් එකතු කරපුවාම මේකේ තියෙන වැලියු එක හෙවත් තාක්ෂණික වටිනාකම නම් සාපේක්ෂව අඩු වෙනවා. එහෙම ගැටලුවක් මෙතන තියෙනවා. නමුත් මේක තමයි අපට අවශ්‍ය වෙන පෝර මිශ්‍රණය. හරිද? එහෙනම් යූරියා, සාන්දු සුපර්ෆොස්ෆේට්, මියුරේට් ඔෆ් පොටෑෂ් මේ ප්‍රමාණ වලින් දාපුවාම ඔබට ලැබෙනවා අවශ්‍ය පූරක ප්‍රමාණය. දැන් ඔබ මේ සඳහා අර මං කලින් කිව්ව විදිහට දහස වෙන්නම ඕනන්නේ නැහැ. කිලෝග්‍රෑම් 800ක් යෝජනා කරන්න පුළුවන් අපිට. මිශ්‍රණයේ ප්‍රමාණය අපට ගන්න පුළුවන් ළමයි ඕනේ නම් කිලෝග්‍රෑම් 1000 වෙනුවට 800ක්. එතකොට ඕනනම් බලන්න වෙන දේ මොකක්ද කියලා. ඔබට ඕනනම් තනියම ඒක හරි ගස්සලා බලලා මේ අභ්‍යාසයට මෙන්න පුළුවන්. අපි ගත්තොත් මිශ්‍රණයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 800යි කියලා. මම කියනවා නිකමට ප්‍රමාණය නැත්තම් මිශ්‍රණයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 800ක් නම් බලන්න වෙන වැඩේ ළමයි
අපි ගත්තේ මෙතන 100න් නේ 1000න් නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් අය විදිහටම 5ට 15ට 15යි නයිට්‍රජන් ලබා දීමට යොදා ගන්න යූරියා ෆොස්ෆරස් ලබා දීමට සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් පොටෑසියම් ලබා දීමට මියුරේට් ඔෆ් පොටෑෂ් නයිට්‍රජන් 46යි ෆොස්ෆරස් 46යි පොටෑසියම් හෙවත් පොටෑසියම් ඔක්සයිඩ් 60යි අර විදිහටම ඉස්සෙල්ලම අවශ්‍ය යූරියා මිශ්‍රණයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 800යි මේකෙන් 5% නයිට්‍රජන් මෙන්න අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය ලබා දෙන්නේ යූරියා වලින් යූරියා වල නයිට්‍රජන් 46යි ඒ නිසා මේක වැඩි කළා 100ෙන් බෙදවුව 46යි මේ 100ට මේ 100 කැපුණා 800 වැඩි කිරීම 5 4000යි 4000 බෙදන්ට 46යි 4000 බෙදන්ට 46යි 86.9යි 5යි මෙන්න ළමයෝ අවශ්‍ය යූරියා ප්‍රමාණය ඔය විදිහටම හොයන්ට අවශ්‍ය සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් ප්‍රමාණය මිශ්‍රණයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 800යි මේකෙන් 15%ක් තමයි ෆොස්ෆරස් මෙන්න මිශ්‍රණයේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය ලබා දෙන්නේ සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් වලින් සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් වල ෆොස්ෆරස් 46යි ඒ කියන්නේ සුපර් ෆොස්ෆේට් 100ක් දැම්මොත් ෆොස්ෆරස් 46යි එකක් ලැබෙන්නේ 100 බෙදීම 46යි මට ෆොස්ෆරස් එකක් නෙවෙයි මෙච්චරක් ඕනේ ඒ නිසා මේක වැඩි කරනවා 100ෙන් බෙදනවා 46යි මේ 100ට මේ 100 කැපෙනවා 15 800ෙන් වැඩි කරන්න 46න් බෙදන්න බෙදලා බලමු ඉස්සෙල්ලාම අපි 15 800ෙන් වැඩි කරනවා 15 වැඩි කිරීම 800 12000යි ඒක බෙදන්න ඕන 46යි 260.86යි 260.86යි ඊළඟට අවශ්‍ය MOP කොහොමද හොයන්නේ කිලෝග්‍රෑම් 800 පොටෑසියම් තියෙනවා 15%ක් මෙන්න මිශ්‍රණයේ තියෙන පොටෑසියම් ප්‍රමාණය ලබා දෙන්නේ මියුරේට් ඔෆ් පොටෑෂ් වලින් මියුරේට් ඔෆ් පොටෑෂ් වල පොටෑසියම් 60යි ඒ කියන්නේ මියුරේට් ඔෆ් පොටෑෂ් 100ක් දැම්මොත් පොටෑසියම් 60යි වෙන එකක් හම්බෙන්න කොච්චර ඕනද 100 බෙදීම 60ක් ඕනේ මට ඕන එකක් නෙමෙයි මෙච්චරක් හන්දයි මෙහෙම කළේ මේ 100ට මේ 100 කැපෙනවා 15 වරක් 1යි 15 වරක් 4යි 804න් බෙදපුවාම කිලෝග්‍රෑම් 200යි මෙන්න අවශ්‍ය පොහොර වර්ග 3 එහෙනම් අපට හොයත හැකි පූරක ප්‍රමාණය මම කෙලින්ම කියනවා පූරක සමානයි මිශ්‍රණයේ ආරම්භක ප්‍රමාණය කිලෝග්‍රෑම් 800යි ඒකෙන් අඩුවෙන්ට වෙනවා යූරියා 86.95 එකතු කිරීම සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට් 260යි
0.86 එකතු කිරීම muriate of potash 200. කිලෝග්‍රෑම් 86.95 එකතු කිරීම 260.86 එකතු කිරීම 200. පන්සිය 47.81 ලැබෙන. එතකොට 800 ඍණ 547.81 කිලෝග්‍රෑම්. එහෙනම් පූරක කොච්චරක් ඕනද? 800 ඍණ අවශ්‍ය පූරක ප්‍රමාණය සමානයි 800 ඍණ 540.81 කිලෝග්‍රෑම් 252.19ක් වෙනවා. අපි එහෙනම් අවසාන තව පොඩි අභ්‍යාසයක් වුණා සලකා බලමු. ඉතින් මේ විතරයි පොහොර ගණන් හදන්නේ. දැන් මෙතන බලන්න මොකක් හරි ගැටලුවක් කියද කියලා බලමු අපි. 27ට 13ට 6 පොහොර මිශ්‍රණයකින් කිලෝග්‍රෑම් 500ක් සෑදීමට අවශ්‍ය යූරියා සුපර් ෆොස්ෆේට් ඇත්තට මෙතන සුපර් ෆොස්ෆේට් එක සාන්ද්‍ර තමයි හා මියුරේට් ඔෆ් පොටෑෂ් ප්‍රමාණ ගණනය කර පූරක ප්‍රමාණයන්ද දක්වන්න. බලමු මේ ගාන හදනකොට මොකද වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලම දක්වනවා මිශ්‍රණයේ තියෙන ශාක පෝෂක ප්‍රතිශතය. ලොකු ගානක් තියෙනවා හැබැයි 27ට මේ නයිට්‍රජන් ෆොස්ෆරස් 13ට පොටෑසියම් 6යි. යොදා ගන්න පොහොර වර්ග වශයෙන් අපි දක්වනවා සංඝටක කියලා. යූරියා තමයි නයිට්‍රජන් ලබා දෙන්නේ අපි දන්නවා 46යි කියලා. ෆොස්ෆරස් ලබා දෙන්නේ සාන්ද්‍ර සුපර් ෆොස්ෆේට්ම කියලා හිතන්න. අපි දන්නවා 46යි කියලා. පොටෑසියම් ලබා දෙන්නේ මියුරේට් ඔෆ් පොටෑෂ් කියලා හිතන්න. අපි දන්නවා 60යි කියලා. මෙන්න අවශ්‍ය යූරියා ප්‍රමාණය. මෙන්න අවශ්‍ය යූරියා ප්‍රමාණය. ළමයි මිශ්‍රණයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 500යි. මෙතන දීලා තියෙනවා ඒක. මේකේ නයිට්‍රජන් කොච්චරක්ද ළමයෝ? 100ට 27ක් නයිට්‍රජන්. මෙන්න මිශ්‍රණයේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ලබා දෙන්නේ කාගෙන්ද? යූරියා වලින්. යූරියා වල නයිට්‍රජන් ප්‍රතිශතය 146ක් නිසා මොකද අපි කරන්නේ? මේක වැඩි කළා 100 බෙදුවා 46. දැන් මොකද වෙන්නේ? මේ 100ට මේ 100 කැපෙනවා. 527න් වැඩි කරලා 46න් බෙදන්න. පන්සීය වැඩි කරන්න 27න් බෙදන්ට 46. අපට ලැබෙනවා 293.47. 293.7 ඊළඟට අපි මේ විදිහටම හොයනවා අවශ්‍ය CSP. මිශ්‍රණයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 500යි. මේකෙන් ෆොස්ෆරස් කොච්චර තියෙනවද? 113ක් තියෙනවා ළමයෝ. මෙන්න මිශ්‍රණයේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය.
ලබා දෙන්නේ කාගෙන්ද? ශාන්ත සුපර් ෆොස්ෆේට් වලින්. ශාන්ත සුපර් ෆොස්ෆේට් වල ෆොස්ෆරස් ප්‍රතිශතය 46යි. ඒ නිසා මේක වැඩි කරනවා 100ෙන් බෙදනවා 46යි. මේ 100ට මේ 100 කැපෙනවා. 13 500ෙන් වැඩි කරලා 46න් බෙදන්න. දහතුන වැඩි කිරීම 500 සමානයි 6500යි බෙදන්ට 46. 141.3යි. ඊළඟට හොයන්ට ඔය තර්කයේ අනුවම අවශ්‍ය MOP ප්‍රමාණය. මිශ්‍රණයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 500යි. මේකෙන් පොටෑසියම් කීයද? 6යි කියන්නේ මේ 100ට 6යි. මෙන්න මිශ්‍රණයේ තියෙන පොටෑසියම් ප්‍රමාණය. ලබා දෙන්නේ කාගෙන්ද? මියුරේට් ඔෆ් පොටෑෂ් වලින්. මොකක්ද මියුරේට් ඔෆ් පොටෑෂ් වල තත්ත්වය? පොටෑසියම් 60යි. ඒ කියන්නේ මියුරේට් ඔෆ් පොටෑෂ් 100ක් දැම්මොත් පොටෑසියම් 60යි හම්බ වෙන්නේ. එහෙමනම් එක පොටෑසියම් එකක් ලැබෙන්න මියුරේට් ඔෆ් පොටෑෂ් කොච්චර ඕනද? 100 බෙදීම 60ක් ඕන. මේ 100ට මේ 100 කැපෙනවා. 6 වරක් 1යි 6 වරක් 10යි 500 බෙදීම 10 කියන්නේ කිලෝග්‍රෑම් 50යි. එහෙනම් අපි බලන්න ඕන අවශ්‍ය පූරක ප්‍රමාණය කොච්චරද කියලා. අපි දක්වනවා අවශ්‍ය පූරක. ළමයි කිලෝග්‍රෑම් 500න් අඩු කරන්න ඕන යූරියා 293යි 0.47 එකතු කරන්නට ශාන්ත සුපර් ෆොස්ෆේට් 141යි 0.3 එකතු කරන්නට මියුරේට් ඔෆ් පොටෑෂ් කිලෝග්‍රෑම් 50. මොනවද මේ කිලෝග්‍රෑම්? අපිට ලැබෙනවා 293.47 එකතු කිරීම 141.3 එකතු කිරීම කිලෝග්‍රෑම් 50. 484.77. අපි මේ 500න් අඩු කරන්න ඕන 484.77. අපට ලැබෙනවා එතකොට අවශ්‍ය පූරක ප්‍රමාණය කිලෝග්‍රෑම්. රින 484.77 අපට ලැබෙනවා කිලෝග්‍රෑම් 15.23. මේක වඩා තාක්ෂණිකව නිවැරදි මිශ්‍රණයක්. මොකද ලොකු පූරක ප්‍රමාණයක් ඕනෑන්නේ නැහැ. නැත්තම් මිශ්‍රණයේ වැඩිපුරම තියෙන්නේ ගල් කුඩු. ඒක හොඳ ප්‍රවණතාවක් නෙවෙයි. අපිට එහෙම ගැටලුවකින් තොරව මිශ්‍රණය මෙතෙන්දී සාදා ගන්න පුළුවන්. ඉතින් මේ අපි කතා කළේ පොහොර මිශ්‍රණ පිළියෙල කරන ආකාරය ගැනයි. මේ යටතේ අපි මේ දක්වා කතා කළේ දරුවනේ ශාක පෝෂක ප්‍රතිශතය දීලා තියෙනවා නම් ඒ වගේම යොදා ගන්න පොහොර සංඝටක දීලා තියෙනවා නම්
මේ විවිධ පොහොර සංඝටක මොන විදියට මිශ්‍ර කළොත්ද අපිට පොහොර මිශ්‍රණ සාදා ගන්නට පුළුවන් කියන කාරණේ ගැනයි මේ අපි කතා කළේ. මේ යටතේ අවශ්‍ය හුඟක් වෙලාවට ගැටළු වලදී හම්බ වෙන්නේ යූරියා, සාන්දු සුපර්ෆොස්ෆේට්, මියුරේට් ඔෆ් පොටෑෂ් කියන තුන් දෙනා. මීට අමතරව අපට පූරක වශයෙන් කොච්චරක් ඕනද කියලා හොයාගන්න. පූරක කියලා කියන්නේ මිශ්‍රණය කිසියම් රවුම් වගයකට ගෙනීම සඳහා ඒකට එකතු කරන අතිරේක ද්‍රව්‍යයන් වෙනවා. ඉතින් අපි මේ අනුව අද සාකච්ඡා කළේ අපි පාඩම රසායනික පොහොර පිළිබඳවයි. ඒ අර්ථයේ රසායනික පොහොර වලට අදාළ ගණනය කිරීම තමයි අපි මේ සාකච්ඡා කළේ. මේක ටිකක් නිවාඩුව තේරුම් ගන්නට ගණනය කිරීම වලට කවුරුත් බය වෙන්න එපා. අපි එහෙනම් අදට දරුවනේ අපේ පාඩම නිමා කරනවා. මෙබඳු තවත් පාඩමකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙමින් එනම් සියලු දෙනාටම ආයුබෝවන්.